समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनि අද මේ සන්ධ්‍යායාමයේ අපේ සදහවත් පිරිස සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්ම කරුණකට ඔබේ අවධානය යොමු කරන්ට. පින්කම සිද්ධ කරන්නේ ඕස්ට්‍රේලියාවේ තස්මේනියා නගරයේ වාසය කරන 10 වෙනි මාසේ 27 වෙනිදා එනම් අද දින ජන්මදිනය සමරන ශ්‍රීලාල් රත්නායක මහත්මාණන්ට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමිනුත් වාසනාවන්ත ජීවිතයකට ආශිර්වාද කරමිනුත් තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. දායකත්වය අරගෙන කටයුතු කරනවා තුමන්ගේ ආදරණීය බිරිඳ පූර්ණිමා වනසිංහ මහත්මිය. ඒ වගේම දෙමව්පියන් සුජීවත්ව සිටිනවා විජේසිංහ මහත්මයා, දයාවංශ මහත්මයා, සෝමාවතී මෑණියන්, චන්ද්‍රාවතී මෑණියන් ඒ අතන්ට ආශිර්වාද කරන්නටත් මේ උතුම් පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන්ට ආශිර්වාද කිරීමට වගේම මේ පින්කම අපට සම්බන්ධීකරණය කළේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජීවත් වෙන අවුරුදු ගණනාවක් අපිට සමීප සොහොයුරෙක් ලෙස සොහොයුරියක් ලෙස ඇසුරු කරන අපට විතරක් නෙමෙයි බොහෝ ස්වාමින් වහන්සේලාට බොහෝම ආදරණීයව කරුණාවෙන් දයාවෙන් බොහොම සෙනෙහසින් කටයුතු කරන අපේ තිස්ස ඒකනායක අයියටත් ඒ වගේම රෝස් ඒකනායක ඒ සොහොයුරියටත් ආශිර්වාද කිරීමත් ඒ ඇත්තෝ මේ පින්කමේ අරමුණු විදියට තිබෙනවා. තිස්ස අයියා ඒ වගේම රෝස් අක්කා තමයි මේ පින්කමට අපට සිහිපත් කළේ ආරාධනා කළේ මේ පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා. ඒ ඇත්තෝ ඉමහත් ශ්‍රද්ධාවෙන් අපව අවස්ථා කීපයකදීම සිඩ්නි නුවරට වැඩම කරවලා ධර්ම දේශනාවන් සිද්ධ කෙරෙව්වා. ඒ විතරක් නෙමෙයි හැම වෙලාවකම කොච්චර දුර බැහැර හිටියත් කොච්චර කාර්යබහුල වුණත් අපේ සුව දුක් විමසා බලමින් බොහොම ආදරෙන් ගෞරවයෙන් අපට කටයුතු කරන සත්පුරුෂ දායක දෙපළක් සොහොයුරෙක් සහ සොහොයුරියක්. ඉතින් මේ දෙපළට සෙත් පැතීම වගේම විශේෂයෙන්ම පින්කම සිද්ධ කරන ඒ පින්වත් පිරිසගේ නමින් මිය ගියපු සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් මේ උතුම් පින්කමේදී බලාපොරොත්තුවක්. ඉතින් ඒ නෝනා මහත්මිනිය විශේෂයෙන්ම පූර්ණිමා වනසිංහ මහත්මිය තමන්ගේ ආදරණීය සැමියා වෙනුවෙන් ඔහුගේ උපන් දිනය වෙනුවෙන් මේ උතුම් පුණ්‍ය කර්මය මේ උතුම් කුසල කර්මය බොහෝම ලස්සනට සංවිධානය කරලා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සිත කර දෙන ලෙස අපට ඉල්ලා සිටියේ. අපි සතුටු වෙනවා අද ජන්මදිනය සමරන එතුමන් වෙනුවෙන් මේ වගේ උතුම් පින්කමක් කරලා දෙන්න ලැබීම අවස්ථාවක් උදා වීම පිළිබඳව. පින්වතුනි අද අපි ඔබට මඟ පෙන්වන්නට සූදානම් වෙන ධර්ම මාතෘකාවත් එකිනෙකාට ආදරෙන් ගෞරවයෙන් ජීවත් වෙන ආවාහ විවාහ වෙලා ගත කරන ඇත්තන්ට කොයි ආකාරයෙන්ද යහපත සහ අයහපත උදා වෙන්නේ කියන එක පිළිබඳව තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ
සිද්ධ කරපු තාම වටින දේශනාවක්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ විදියට. දෙමහල්ලෝම දුසිල් වූවාහු, තද මසුරු වූවාහු, නින්දා පෙරදැරි බස් බනන්නාහු වෙද්ද ඒ අඹුසැමි දෙදෙනා ලාමකව සහවාසයට ගියාහු වෙත්. මොකක්ද එහි අදහස් කරන්නේ? පෙළ දහමෙහි මේ විදියට සඳහන් කරනවා. උබෝච හොන්ති දුස්සීලා කදරියා පරිභාසකා තේ හොන්ති ජානිපතයෝ චවා සංවාස මාගතා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ අවධාරණය විවාහ වෙලා ඉන්න දෙදෙනෙක්. අද මේ පින්කම සිද්ධ කරන්නෙත් විවාහ වෙච්ච දෙදෙනෙක්. ඒ ආරාධනාව සිද්ධ කරෙත් විවාහ වෙලා එකට ජීවත් වෙන දෙදෙනෙක්. මේ දේශනාව ශ්‍රවණය කරන බොහෝ දෙනා මා විශ්වාස කරනවා දැන් යුග ජීවිතයක් ගත කරමින් ඇති කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබේ යුග ජීවිතය, ඔබගේ විවාහ ජීවිතය ලාමක එකක් බවට, පහත් එකක් බවට පත්වේවි. මොන වගේ කටයුතු කළොත්ද? පළවෙනිම දේ දෙදෙනාම දුසිල්වත් වුණොත්. දෙන්නම ප්‍රාණඝාත ආදී අකුසල් කරනවා නම්, දෙන්නම හොරකම් කරනවා නම්, දෙන්නම කාම මිත්‍යාචාරයට යන අය නම්, බොරු කේලම් පරුස වචන හිස් වචන ආදී කියනවා නම්, දෙදෙනාම දුසිල්වත් නම්, තවත් විදියකට කිව්වොත් දෙදෙනාම සම්මා ආජීවයෙන් බැහැර වෙලා නම්, සම්මා කම්මන්තයෙන් බැහැර වෙලා නම්, සම්මා වාචා කියන ඒ ආර්ය මාර්ගයේ උගන්වපු ඒ සීල ප්‍රතිපදාවෙන් බැහැර වෙච්ච දෙදෙනෙක් එකට ජීවත් වෙනකොට ඒ ජීවිතය ශ්‍රේෂ්ඨ ජීවිතයක් ලෙස තථාගත දේශනාවේ අගය කරන්නේ නැහැ. ඒ ජීවිතය පෙන්වලා දෙන්නේ ලාමක ජීවිතයක් විදියට, පහත් තත්ත්වයට ඇද වැටුණු ජීවිතයක් විදියට, පරිහානියට ගියපු ජීවිතයක් විදියට තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. දුස්සීලවන්ත නම්. ඊළඟට නින්දා පෙරදරි කොට කතා කරනවා නම් හැමතිස්සෙම එකිනෙකාටත් නින්දා කරගනිමින් නම් කතා කරන්නේ. අපහාස කරගන්නවා නම්, පහත් කරනවා නම්, අවමන් කරනවා නම්, දෙන්න එක එකතු වෙලා අන් අයටත් නින්දා පහාස කරනවා නම් ඒ ඇත්තන්ගේ ජීවිත පහත් ලාමක ගෘහ ජීවිත ලෙස තමයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. අගය කළේ නෑ. මරුණු ජීවිත කියලා කිව්වේ. මලමිනිහා සමාන ජීවිත කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ. ඒ ජීවිතය ලාමකවම ගත කරන ජීවිතයක් නිසා එයාට යහපත උදා කරගන්න එක මේ භවයේදී විතරක් නෙමෙයි පරලොවදීත් අතිශයින් දුෂ්කරයි. ඊළඟ එක තද මසුරුයි නම් තද මසුරු සිත් ඇතිකම. මච්චරිය කියන තද මසුරු කම තුලින් තමන්ගේ හිත පිරිලා නම් තියෙන කිව්වේ. තමන් සන්තක දේවල් හංගනවන මසුරුකම කියන්නේ මොකක්ද කියලා අපි කලින් බුද්ධ නීති සංග්‍රහය ඇසුරු කරගෙනත්, වංචක ධර්ම ඇසුරු කරගෙනත්, චිත්තෝපක්ලේශ ධර්ම ඇසුරු කරගෙනත් කරපු දේශනා මාලාවක් තියෙනවා බුදු පුතුන් YouTube නාලිකාවේ. එහි මසුරුකම පිළිබඳව දේශනා කීපයක් ඔබට විග්‍රහයන් ධර්මානුකූලව ශ්‍රවණය කරන්න පුළුවන්. තද මසුරු සිත් ඇතිව ආවාහ විවාහ වෙච්ච අය ඉන්නවා කියන්නේ ඒගොල්ලෝ මතක තියාගන්න. එයා බිරිඳක් වුණොත් මසුරු කමින් යුක්ත බිරිඳ තමන්ගේ ගාව තියෙන ඒවා තමන්ගේ සැමියාටවත් පෙන්වන්නේ නැහැ. තමන්ගේ ගාව මුදල් තියෙන එක, තමන්ගේ ගාව වෙනත් ධන දාන්නේ සම්පත් තමන්ගේ ගාව තියෙන එක, ඒව තමන්ගේ සැමියාටවත් පෙන්වන්නේ හංගනවා.
තමන්ගේ බිරිඳට පෙන්වන්නෙවත් නැහැ, හංගනවා. බයයි තමන්ගේ ගාව තියෙද්දි හෝ තමන් එයාට පිරිනැමීමෙන් හෝ ඒක භුක්ති විඳිනවට කැමති නැහැ. තමන්ගේ සැමියාම තමන් හම්බ කරන දේ කනවට කැමති නැති කෙනෙක්. භුක්ති විඳිනවා දකින්න කැමති නැති කෙනෙක්. තමන් හම්බ කරන දේ තමන්ගේ බිරිඳ සතුටින් භුක්ති විඳිනවා දකින්න අකමැති කෙනෙක්, මසුරු සිත් ඇති කෙනෙක්. තද මසුරුකම ආවම මිනිස්සයෝ තමන්ගේ දේවල් අනිත් අය භුක්ති විඳිනවා දකින්න කැමති නැහැ. එවැනි ගති තියෙන බිරිඳක්, එවැනි ගති තියෙන සැමියෙක් එකට ජීවත් වීම ලාමක බොහෝම පහත් ජීවිතයක් කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ. ඔබ බලන්න ඕන ඔබේ ජීවිතේ මෙතෙන්ට වැටිලාද? වැටිලා නම් මෙතනින් ඔබ කොහොමද ගොඩ එන්නේ කියලා. මේ දේශනාවේ ඔබට අගට යනකොට ඒ මාර්ගයක් තියෙනවා. මේ දේශනාවේ ආරම්භයේදී ඔබට මා යෝජනා කරන්නේ ඔබ දෙපළගේ ජීවිතය ආවාහ විවාහ වෙලා ඉන්න අයට නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි දෙදෙනා දැඩි ලෙස දුසිල්වත්ද? අපි දෙන්නම කායිකව වාචසිකව අනිකා වංචා කරමින්ද ඉන්නේ? අනිකාට බොරු කරමින්ද ඉන්නේ? අනිකාව රවට්ටමින්ද ඉන්නේ? නිරීක්ෂණය කරා. එකිනෙකා ගෙවන ජීවිතය පිළිබඳවනේ. ඊළඟට බලන්න තමන් හම්බ කරන දෙයින් අනිකා භුක්ති විඳලා සතුටු වෙනවටවත් අකමැති තත්වයකද ඉන්නේ. ඔබ සැමියෙක් විදියට ගොඩක් මහන්සි වෙනවා වෙන්න පුළුවන් ධනය හම්බ කරගෙන. ඔබ ඉන්න තැන බලන්න ඔබේ බිරිඳ සතුටින් කෑම කනවට, සතුටින් ඇඳුමක් අඳිනවට, සතුටින් ඔබ හම්බ කරන ධනයෙන් යාන වාහන පාවිච්චි කරනවට ඔබේ හිත කැමති නැද්ද? ඔබේ හිත අසතුටුද? ඇය ලස්සනට ඇඳලා කාලා බීලා ඉන්න එකට ඔබේ හිත අකමැතිද? ඔබේ සැමියා ඔබට දායාද වශයෙන් හම්බ වෙච්ච ධනයෙන් වෙන්න පුළුවන්. ඔබ හම්බ කරපු ධනයකින් වෙන්න පුළුවන්. ඔබට හම්බ වෙච්ච ඉඩකඩම වෙන්න පුළුවන්. පරිභෝජනය කරමින් භුක්ති විඳිමින් සතුටින් ඉන්නවට ඔබ අකමැතිද? අනිකා ඔබේ දේ භුක්ති විඳිනවා දකින්ට ඔබ අකමැතිද? එහෙනම් ඔබ ගාව වැඩිලා තියෙන්නේ තද මසුරුකම, දැඩි මසුරු සිතක්. එවැනි දැඩි මසුරු සිතක් සහිතව ගෙවන ඔබගේ මෙලොව සුන්දර යහපත් එකක් වෙන්න බෑ. මරණකම් එකට ජීවත් වෙන්න givisagත්තු ඔබේ ආදරණීයයා ඔබගේ දෙයක් කනවටවත් අකමැති නම් එහි ඇති ජීවිතේ කුමක්ද? මරණකම් එකට ජීවිතය ගත කරන්නට පොරොන්දු වුණෝ තමන්ගේ ආදරණීයයා තමන්ගේ ධනය, ධාන්‍ය, දේපල භුක්ති විඳිනවට ඔබ අසතුටු නම් ඒක ඔබට බලන් ඉන්න බැරි නම් ඔබට ඒ අනිකාට නොපෙනෙන්න ඒව හංගන්ට හිතෙනවා නම් ඒව නැති බනම කොච්චර හරි කිය නැති වගම කිය ඔක්කොම ටික හංගන කෙනෙක් නම් මා ඔබට යෝජනා කරනවා ඔබ එයින් කරන්නේ ඔබේ මෙලොව බොහෝම පිළිකුල් ජනක තත්වයට, අතෘප්තිකර තත්වයකට පත් කර ගැනීමක්. මතක තියාගන්න. මසුරු සිතින් හැංගීමයි දේවල් සමහර නාස්තිකාරයෝන්ගෙන් හැංගවීමයි දෙකක්. මේක කියනකොට සමහර අයට හිතෙන්න පුළුවන් ඔය කියන්නේ මේ ගෙදර නෑ කියලා කියන්නේ කොච්චර හරි මසුරුකම තමයි. නෑ, සමහර තැන්වල අම්මා හෝ තාත්තා එහෙම තියෙන ඔක්කොම ටික පෙන්වන්නේ නැතුව මගේ ඇරලා ඉන්න අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි ඒ ඉඳීම ඇතුලේ හැමෝම අනිකා කාලා ඇඳලා ඉන්නවට තියෙන අකමැත්ත හින්දා කියලා කියන්න බෑ. සමහර වෙලාවට ඒ ගෙදර ඉන්න අනිත් අයට ඒ හම්බ කරන ධනය ගැන
කීයක් හරි හොයන් එන එකේ අමාරුකම තේරෙන්නේ නැතුව ඔක්කොම නාස්ති කරනවා නම් කබසිනියා කළා දානවා නම් කිසි වගක් විභාගයක් නැතුව දේවල් විනාශ කරනවා නම් ඒකෙන් ගලව ගන්න අනිවාර්යෙන්ම අර පරිස්සම් කරන්න පුළුවන්. අර පරිස්සමයි මසුරුකමයි දෙක එකට පටලන්න එපා. මසුරුකම කියන්නේ අනික තමන්ගේ දේ භුක්ති විඳිනවට තමන් ගාව තියෙන ඒවා පරිභෝජනය කරනවට අකමැත්තෙන් හංගන එක. ඒක හැට දකින්න බැරිකම හින්දා හංගන එක. හැබැයි අහුවෙන්න තිබුණොත් ඔක්කොම කඩලා බිඳලා නාස්ති කරන එකට හංගන එක. ඔක්කොම විනාශ කරලා කන්නේ නැතුව අත ගාලා වීසි කරලා දානවට අකමැත්තෙන් හංගන එක. තියෙන සල්ලි ටික ඔක්කොම අත දිගෑරලා අනුවණෙක් වගේ සතියෙන් මාස දෙකකට ජීවත් වෙන්න තියෙන එක. සතියෙන් වියදම් කරලා නාස්ති කරන අඥානයෙකුගෙන් දේවල් විනාශ කරන එක නවත්තන්න හංගන එක. ඒක මසුරුකම නෙමෙයි. ඒක පටල ගන්න එපා. ඔබේ බෙරිඳ එහෙම කරනවා නම් ඒ කරන්නේ ඔබගේ දරුවන්ගෙත් ඇයගෙත් සියලු දෙනාගේම යහපතට. ඔබගේ සැමියා එහෙම කරනවා නම් කරන්නේ ඔබගේ තියෙන නාස්තිකාර හැසිරීම එක්ක ඔබ සියලු දෙනා වෙනුවෙන් දේවල් රකින්න. හැබැයි යම් කිසි කෙනෙක් අතර ඉන්නවා නම් මං හම්බ කරන ඒවා මෙහෙම එක එක්කෙනාට කණ්ඩ දෙන්න බෑ. එක එක්කෙනාට පාවිච්චි කරන්න දෙන්න බෑ කියලා මනසේ ඒ දේශ මූලික මසුරු සිතක් උපදවාගෙන අනිත් එක්කෙනා තමන්ගේ දේවල් භුක්ති විඳිනවට අකමැති මනසක් උපදවාගෙන හංගනවා නම් ඒක මසුරුකම. ඒකෙන් තමයි ජීවිතයක් නාස්ති වෙන්නේ. මොකද අර වගේ ස්වභාවයකදී එහෙම යමක් අර පරිස්සම් කිරීමෙන් කවදාවත් ඒ ජීවිත අඳුරට යන්නේ නැහැ. මොකද නැති වෙලාවේදී අර හංගපු යමක් අරගෙන ජීවත් වෙනවා දකින්නකොට තමන්ගේ බිරිඳ ඉතිරි කරපු දෙයක්, තමන්ගේ සැමියා ඉතිරි කරපු දෙයක් ගෙනල්ලා බොහෝම අසරණ වෙලාවේදී gedara ප්‍රශ්න විසඳනවා දකින්නකොට කොච්චර සතුටක් දැනෙන්න ඕනද සැමියෙකුට. මගේ බිරිඳ මම දීපුවා එකතු කරලා නාස්ති කරලා නැහැ. මේ වෙලාවේ ඇය මේ විදියට පිරිමහගත්තු නිසා අර පිරිමැස්සෙන් කටයුතු කරපු නිසා තමයි මේ ප්‍රශ්න විසඳෙන්නේ. මේ විදියට අපි දුකක් නැතුව ඉන්නේ කියලා කොච්චර පැහැදීමක් ඇති වෙනවද? කොච්චර සතුටක් ඇති වෙනවද? අර පිරිමැස්ම නිසා ඔබ එපා වෙන්නේ නැහැ. හැබැයි මසුරුකම කියන එක එකිනෙකා අතරට ආවොත් ඒක මහා අවාසනාවන්ත ජීවිතයක්. අර මච්චරිය කෝසියට කැවුම් කාපු මසුරු සිතානන්ට ආවේ. එයා අඩුම කැවුම හදාගත්තේ තමන්ගේ බිරිඳට කියලා. බිරිඳවත් කැවුම් කෑල්ලක් කනවට කැමති උනේ නැහැ. එයාටම කියලා හදෝගෙන දෙවෙනි තට්ටුවට උඩුමහලට ගිහිල්ලා හැංගිලා කනවා. එහෙම මිනිස්සු ඉන්නවා තාම ලෝකේ. එහෙමයි ඉන්නවා. ඒ මසුරු සිත වැඩි වුණාම ලෝකේ කොයි જાතියට අයිති වුණත් කොයි ආගම ඇදහුවත් මසුරු සිත තද බල ලෙස වැඩුණු අයගේ ගතිය අනිත් එක්කෙනා සතුටින් සැපෙන් තමන්ගේ දේවල් භුක්ති විඳිලා ඉන්නවට අකමැති. ඒක ලාමක ජීවිතයක්. එහෙම ගෙවන ජීවිත මලමිනි තියලා වගේ එකට. මරුණු ජීවිත පණ තියනවා වගේ පෙනුනට මල ජීවිත, මරුණු ජීවිත ඒවා. එතෙන්ට වැටෙන්න එපා. එතෙන්ට නොවැටි ජීවත් වෙන්න ඔබ වීර්ය කරන්න ඕන. ඒ අයගේ සහවාසයේ එක්ක ජීවත් වීම ලාමකයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට සමහර තැනක් තියෙනවා. සැමියා දුසිල්වත් වෙයි. තද මසුරු වෙයි. නින්දා පෙරදරි කොට බනන්නේ වෙයි. දිරිය සිල්වත් වෙයි. දන්කලු වෙයි. පැහුව මසුරු මල ඇත්ති වෙයි. ඒ දෙවිය ලමු සැමියා හා එක්ව වෙසෙයි.
මේ සිංහල වචන මේ ගොඩක් අමාරුයි ඔබට. මම ඒකයි මේව සරලව ඔබට තේරෙන විදියට කියන්නේ මේ පෙළේ තියෙන දේ කියලා. මොකක්ද එහි අදහස? සමහර නිවසක් තියෙන්න පුළුවන් ස්වාමි පුරුෂයා දුසිල්වත්. ප්‍රාණඝාත ආදී පස්පව් දස අකුසල් කරනවා. ඒ වගේම හරිම මසුරුයි. තමන් හම්බ කරන දේවල් ඔක්කොම හංගනවා. ඔක්කොම හංගනවා අනිත් අය භුක්ති විඳිනවට අකමැත්තෙන්. තමන්ගේ ළමයාගේ ප්‍රශ්න විසඳන්නවත් දෙන්නේ නැහැ. අර අදින්න පුබ්බක වගේ. තමන්ගේ ළමයාගේ ප්‍රශ්නේ, තමන්ගේ ළමයා ලෙඩ වෙලා පාණ්ඩුව හැදුනෙම මට කුණ්ඩලීට කන්න නොදීපු නිසා හරියට පෝෂණය නැති වෙලා පාණ්ඩුව හැදුනට පස්සේ බෙහෙත් ටිකවත් අරන් දෙන්න එයා වියදම් කරන්න කැමති උනේ නැහැ. ඉතින් ඒ වගේ තද මසුරු සැමියෙක් කෙනෙකුට හම්බුනොත් මං හිතන්නේ බිරිඳ සංසාරේ කරපු ලොකු අකුසලයක් විපාක දීමක්. ලොකු අකුසලයක්. කපැත්තකින් දුස්සීලවන්තකම කරන්න තියෙන ඔක්කොම වංචා බොරු ඔක්කොම කරමින් ඉන්නවා. රවටමින් ඉන්නවා. අනාචාරයට යමින් ඉන්නවා. දුස්සිරිතේ නියැලීමෙන් ඉන්නවා. ඒ මතිවට කන්න දෙන්නෙත් නැහැ. අඳින්ට දෙන්නේ නැහැ. එයාගේ දේවල් කියලා කොච්චර හරි කුල කියමින් ඉන්නවා. ඔක්කොම හංගනවා. වහලෙක් වගේ තියන් ඉන්න කෙනෙක්. එවැනි අය වහල්ලු වගේ තමන්ගේ බිරිඳ තියන් ඉන්නේ. ඊළඟට කට ඇරියොත් නිඳා කරනවා. අපහාස කරනවා. අවමන් කරනවා. හැබැයි සැමියා එහෙම වුණාට ඒ ගෙදර ඉන්න පුළුවන් තාම ආදරණීය බිරිඳක්. එයා සීලවන්තයි. එයා සීලවන්තයි. සැමියා කොච්චර දස අකුසලේ නියලුණත්, පස්පවෙහි නියලුණත්, දුරාචාරයටම වැටිලා හිටියත් බොහෝම සීලවන්තව තමන්ගේ ජීවිතේ ගෙවන බිරින්දෑවරු, අම්මාවරු ඕනිතරම් ඉන්නවා. ඕනිතරම් ඉන්නවා ලෝකේ. ඒ ඇත්තෝ මා එක්කලා කියලා තියෙන්නේ. ඒ මිනිස්සයා කරන පව් ස්වාමීන් වහන්සේ ඒ මිනිස්සයා රඤ්ඤයි. එකට එක පව් කරන්න මම යන්නේ නැහැ කියලා. එහෙම කියන අය ඉන්නවා. මේ ශාසනික ජීවිතයේ එවැනි තාම උතුම් සත්ගුණ ඇති මෑණිවරු ඕනිතරම් මුණ ගැහිලා තියෙනවා. දරුවෝ හදාගෙන ජීවිතේ තා දුෂ්කරයි. ඒත් ගත කරනවා. දුෂ්කරව ජීවිතේ ගත කරනවා. හිත ශක්තිමත් කරගෙන. ඒ ධර්මයක පිහිටපු කෙනෙක් නිසා. සීලයක් විශ්වාස කරනවා. කර්මයයි කර්ම විපාකයයි විශ්වාස කරනවා. එවැනි බිරින්දෑවරු, එවැනි අම්මලා ලෝකේ ඕන තරම් ඉන්නවා. තද මසුරු සිත් තියෙන ස්වාමි පුරුෂයෙක් විවාහ වුණාම විවාහ වුණාට පස්සේනේ ඇත්ත ගතිය මිනිස්සුන්ගේ එළියට එන්නේ. තමන්ට කන්න දෙන්නෙත් නැහැ. තමන්ගේ ළමයින්ට කන්න දෙන්නෙත් නැහැ. අඳින්න හරියට ඇඳුම අරන් දෙන්නේ නැහැ. තනකට එක්කරන් යන්නේ නැහැ. ලස්සනට සතුටින් ඉන්න උදව් කරන්නේ නැහැ. එහෙම සැමියෙක් හම්බ වෙච්ච බිරින්දෑවරු අතර ඉන්න පුළුවන් ඊටාම පරිත්‍යාගශීලී කෙනෙක්. එහෙම ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. නමුත් එතන ඉන්න පුළුවන් බිරිඳක් භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට ඊටාම ත්‍යාගශීලී පරිත්‍යාගශීලී කෙනෙක්. කොහොම හරි හම්බ කරලා Taman කීයක් හරි හොයාගෙන අනිත් අයට කන්න දෙන, ඥාති හිත මිත්‍රාදීන්ට උදව් උපකාර කරන, දුප්පතුන්ට උපකාර කරන, අසල්වාසීන්ට Tamanට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් උදව් කරන, ආගන්තුක සත්කාර කරන, එහෙම සත්පුරුෂ ගතිය ඇති කෙනෙක් අර තද මසුරගේ ගෙදරම ඉන්න පුළුවන්. සැමියා තද මසුරෙක් වෙද්දී පිරිඳක් ඉන්න පුළුවන් තාම උතුම් පරිත්‍යාගශීලී ගතිය ඇති. සමහර වෙලාවට ස්වාමි පුරුෂයාට නොපෙනෙන්නට දුප්පත් මිනිස්සුන්ට කෑම ටිකක් දෙන.
පන්සලකට දානි ටිකක් ගෙනහිල්ලා බැනුම් අහහ පූජා කරනනේ. බැනුම් අහහ ගෙදරින් දානේ උයන කොටත් බනිනවා. අරඤ්ඤන්ට හදන කොටත් වයින්නවා. දානේ දෙන්නයි හදන්නේ කියනකොටම බනින්ට පටන් ගන්නවා. ඒ ඔක්කොම පීඩා විඳගෙන සිල්වතුන් ගුණවතුන් අරමුණු කරලා දානේ ටිකක් පූජා කරන අම්මලා ඉන්න පුළුවන්. ගෙදරක එහෙමයි ඉන්න පුළුවන්. එහෙමයි ලෝකේ ඉන්න ඕනි තරම්. ඒ මොකද තද මසුරෙක් කවදාවත් කැමති වෙන්නේ නැහැ අන් අයට තමන්ගේ දේවල් පරිත්‍යාග කරනවට. හැබැයි පරිත්‍යාගශීලී සිත් ඇති කෙනාට දීලා හුරු වෙච්ච අතක් තියෙන කෙනාට තමන්ගේ බත්පතෙන් මිටක් හරි සතෙකුට හරි දෙන්න ඕන. එතකොට තමයි සතුට දැනෙන්නේ. එතකොට තමයි දවසේ මම හොඳ දෙයක් කරගත්තා කියන සැනසීම තියෙන්නේ. ඊළඟට අනිකා නින්දා බස් කතා කරද්දි පරිභව කරද්දි අපහාස කරලා කතා කරද්දි හැමෝටම ආදරෙන් කතා කරන කරුණාවෙන් කතා කරන කොච්චර දුර්වලකම් දැකත් නේද කොච්චර දුබලකම් දැක්කත් ඒ සියලු දුබලකම් හමුවේ කරුණාවෙන් දයාවෙන් තමන්ගේ වචන හසුරුවන කොච්චර හොඳ ගති ඇති අම්මලා මේ ලෝකේ ඉන්නවද? දෙරින්දෑවරු ඉන්නවද? හැබැයි එයාගේ ජීවිතය තුළ තමන්ගේ සැමියාගෙන් සමහර විට ආදරණීය වචනයක්වත් අහන්නේ නැහැ. කට ඇරියොත් තාත්තා ගැන කියලා අවමන් කරයි, අම්මා ගැන කියලා අවමන් කරයි, සහෝදර සහෝදරියෝ ගැන කියලා අවමන් කරයි, ඥාතීන් ගැන කියලා අවමන් කරනවා, කුලේ ගැන කියලා අවමන් කරනවා. මෙහෙම කට ඇරියොත් විවිධ දේවල් වලින් අවමන් කරනවා, අපහාස කරනවා. හැබැයි එවැනි තැනක ජීවත් වෙන සමහර කාන්තාවක් ඉන්න පුළුවන්. කලාතුරකින් හරි ඉන්න පුළුවන්. ඒ සියල්ල අහද්දිත් ලස්සනට කතා කරන, කරුණාවෙන් කතා කරන, ආදරෙන් කතා කරන, කොච්චර තමන්ගේ හිත තුවාල කළත් තමන් පාවිච්චි කරන වචන සල්පය වුණත් යහපත් වචන පාවිච්චි කරන අය මේ ලෝකේ ඉන්නවා. අන්න එවැනි දෙන්නෙකුගේ ජීවිතය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රේතයෙක් නැත්තම් මැරුණු කෙනෙකුයි දේවතාවියකුයි එකට ඉන්නවා වගේ. මල මිනිසෙකුයි දේවතාවියකුයි එකට ඉන්නවා වගේ. චවෝ දේවියා සද්දින් සංවසතියනේ. මල මිනිසෙකුයි දේවතාවියකුයි එකට ජීවත් වෙනවා වගේ. ප්‍රේතයෙකුයි දෙවියෙකුයි. හැබැයි සැබෑම පුහුණුවක් ඒක. මසුරෙක් ඉන්න තැන පරිත්‍යාගශීලීකම පුහුණු කිරීම සැබෑ පුහුණුවක්. දුසිල්වතෙක් ඉන්න තැන සීලවන්තව ඉන්න පුහුණු වීම සැබෑ පුහුණුවක්. ඒක විශිෂ්ට ගණේ පුහුණුවක්. අක්‍රෝෂ පරිභව කරන, නින්දා අපහාස කරන, අවමන් කරන කෙනෙක් ගාව ලස්සනට කරුණාවෙන් දයාවෙන් ආදරෙන් කතා කරලා යහපත් වචන උසස් වචන කතා කරලා ජීවත් වෙන කෙනෙක් ඉන්න එක මතක තියාගන්න. එය විශිෂ්ට පුහුණුවක්. හරියට එයා ඒ ගෙදරම ලොකු පාරමිතාවක් පුරනවා වගේනේ. ලොකු පාරමිතාවක් පුරනවා. එයා ඒ ගෙදරම ලොකු ආධ්‍යාත්මික පුහුණුවක නියැලෙනවා. තමන්ට ලැබිච්ච දුර්ගුණ සහිත ස්වාමි පුරුෂයා තමන්ගේ ජීවිතය තව තවත් හික්මවා ගන්නට, මේ සසර දුක තේරුම් ගන්නට, මේ සසරේ බැඳීම් නිසා උපදින්න පුළුවන් වේදනාව තේරුම් ගන්නට ලැබිච්ච අරමුණක් කරගත්තු, භාවනා කමටහනක් කරගත්තු අය මේ ලෝකේ තාම ජීවත් වෙනවා. එහෙම අයගෙන් මේ ලෝකේ තාම හිස් වෙලා නැහැ. මේ ලෝකේ තාම එවැනි ගුණ ඇති උදාර උතුම් ජීවිත ගත කරන සත්පුරුෂ අම්මාවරු, සත්පුරුෂ බිරින්දෑවරු මේ ලෝකේ ජීවත් වෙනවා.
ඔබ හොඳට අවබෝධ කරගන්න ඕන ඒ ජීවිතය හරියට මොන වගේද? ප්‍රේතෙක් මරුණු කෙනෙක් සමග දේවතාවියක් එකට ඉන්නවා වගේ. හැබැයි ඒ ජීවිතේ ඇය ඊටාම උදාර තත්වයකට උසස් තත්වයකට පත් වෙලා. ඊළඟට තුන්වෙනි කාරණේ සැමියා සිල්වත් වෙයි, දන් කළු වෙයි, පැහූ මසුරු මල ඇති වෙයි, බිරිය දුසිල්වත් වෙයි, තද මසුරු වෙයි, නින්දා පෙරදැරි බස් බනන්නී වෙයි, හොද ලමු වූවා දෙවි වූවා හිමියා හා එක්ව වෙසෙයි. මොකක්ද එහි අදහස? එහි අදහස තමයි ඔබ අවබෝධ කරගන්න ඕන. එහි කියලා දෙන්නේ සමහර තැනක අර කියපු කරුණේ අනිත් පැත්ත. බිරිඳ දුසිල්වත්. බිරිඳ දුසිල්වත්. මොන පව කරන්නවත් බය නැහැ. මොන පව කරන්නටවත් ලැජ්ජ නැහැ. මොන පවකටවත් හිරිකිතක් නැහැ. ලාමක ජීවිතයක් ගෙවනවා බිරිඳ. ඒ අතරේ ස්වාමි පුරුෂයා පස්පවින් වැළකීලා, දස කුසලයෙන් වැළකීලා, සියලු දුසිරිතෙන් වෙන් වෙලා ජීවත් වෙන ස්වාමි පුරුෂයෙක් ඉන්න පුළුවන්. ඒ ගෙදරම. බිරිඳ දුසිල්වත්කමේ අන්තයට යද්දී සීලවන්තකමෙන්, ගුණගරුකකමෙන්, සදාචාර සම්පන්නකමෙන් නේද? සදාචාර සම්පන්නකමෙන් ඉහළට ගියපු තාම උතුම් තත්වයට පත් වෙච්ච ස්වාමි පුරුෂයෙක් ඉන්න පුළුවන්. ඊළඟට තද මසුරුකම සහිතනේ. තද මසුරුකම සහිත බිරිඳක් ඉන්නවා. තමන්ට ලැබෙන සියලු දේවල් හංගනවා. සමහරලාට සැමියාම ගෙනත් දීපු දේ ඒකෙන්වත් තමන්ගේ සැමියා සතුටින් කෑම කනවට අකමැති, දරුවෝ සතුටින් භුක්ති විඳිනවට අකමැති, බැන බැන කෑ ගහ ඔක්කොම හංගන එවැනි ගති සහිතයි ඉන්නවා. එවැනි ගති සහිතයි ඉන්නවා. ඒ අර පිරිමැස්මට දේවල් හංගන අය නෙමෙයි. ඒ පිරිමහගෙන ඔක්කොගේම යහපතට දේවල් කනවට අකමැති. තමන්ගේ දේවල් භුක්ති විඳිනවට අකමැති. නෑදෑයෙක් ගෙදරට එනවට අකමැති. නෑදෑයෙක් තමන්ගේ සැමියා හම්බ කරන දේවල්, තමන් හම්බ කරන දේවල් වලින් නෑදෑයෙක්ගේ ප්‍රශ්නයක් පොඩ්ඩක් හරි විසඳලා දෙනවට අකමැති. රණ්ඩු වැඩි නෙමෙයි. තමන්ගේ සැමියාගේ අම්මා තාත්තටවත් තමන්ගේම සැමියා හම්බ කරන දේවත් දෙන්න, ඒක පරිභෝජනය කරනවා දකින්න තමන්ගේ සැමියාගේ අම්මා තාත්තා කැමති නැහැ. දුන්නා කියලා ආරංචි වුණොත් රණ්ඩු. ඉතින් සමහර පිරිමි අය මා එක්ක කියලා තියෙනවා, ස්වාමීන් වහන්සේ මම කරන්නේ හොරෙන් අම්මටයි තාත්තටයි සලකන එක කියලා. මුලින් කියලා බිරිඳත් එක්කම එයාට පෙනෙන්න අම්මට තාත්තට කීයක් හරි දුන්නා. නමුත් සැනසille ඉන්න දුන්නේ නැහැ. මාසෙකට දවසක් චූටි දෙයක් අම්මා තාත්තා වෙනුවෙන් දුන්නොත් තුරු දවස් ගානම බැනුම් අහන්න ඕන. ප්‍රශ්නවලට මුහුණ දෙනවා. කිසිම සතුටක් නැහැ. ඒ නිසා දැන් අම්මා තාත්තටත් කියලා දීපු බවක් කියන්න එපා කියලා හොරෙන් දෙනවා කියලා. බලන්න මේ වගේ ගෘහයක් කොච්චර ඛේද වාචකයකට ගොදුරු වෙච්ච තැනක්ද. එක පැත්තකින් ඒ බිරිඳ ඉන්න රැවටිලා එතකොටනේ. ඒ බිරිඳ ඉන්න රැවටිලා. තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ගේ ගාව රංගපාන තත්ත්වයටපත් කරලා. නේ. තමන්ගේ ගාව රංගපාන තත්ත්වයට, තමන්ගේ ගාව වංචා කරන තත්ත්වයටපත් කරලා. ඇයි? තමන් හම්බ කරන දෙයක් එයාගේ අම්මට, එයාගේ තාත්තට යමක් දුන්නා කියලා ඒක කොච්චර ලොකු යුතුයකමක්ද?
ඒක කොච්චර උතුම් දෙයක් අම්මටයි තාත්තට සලකන එක. අනිත් එක තමන්ගේ සහෝදරයෙක්, තමන්ගේ සහෝදරියක්, තමන්ගේ අසරණ ඥාති කෙනෙක් නේද? කරදරයක වැටිච්ච වෙලාවක තමන් හම්බ කරන දෙයින් පුංචි හෝ උදව්වක් කරන්නේ නැත්තම් අපි මිනිස්සුද? අපේ ගාව තියෙන මොකක්ද එතකොට ගුණය? ඉතින් මසුරු සිත් ඇති සමහර කාන්තාවක් තමන්ගේ ස්වාමි පුරුෂයාට එයාගේ කිසිම නෑදෑයෙකුට සංග්‍රහ කරන්නට, උදව් කරන්නට, උපකාර කරන්නට අම්මා තාත්තා තුළු දෙන්නේ නැහැ. ඒ විශේෂත්වය මේකයි. තමන්ගේ අයට දෙන්නෙත් නැහැ. මොකද මසුරුකමේ හැටි ඒකනේ. මසුරුකමේ හැටි ඒකයි. මසුරුකමේදී මේ සැමියාගේ අයට දෙන්නේ නැහැ. දෙන එක වළක්වමින් රණ්ඩු කරනව විතරක් නෙමෙයි. ඒ ඇත්තේ තමන්ගෙම නෑදෑයින්ට, තමන්ගෙම අම්මා තාත්තට සත්ත පහක උදව්වක් කරන්න කැමති නැහැ. උපකාරයක් කරන්න කැමති නැහැ. හංගනවා. කොහොම හංගනවා? හංගපු තැන් මතකත් නැහැ. ඒත් හංගනවා. අනිත් එක්කෙනා දෙන එක වළක්වන්න තර්ක විදියට ගේන්නේ මගේ අයටත් දෙන්නේ නැහැ මම. මොකටද දෙන්නේ? එහෙම මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. මේ මගේ අවුරුදු 31ක පැවිදි ජීවිතය තුළ මිනිස්සු ඇවිල්ලා මගේ ගාව කියලා තියෙන දුක් අඳෝනා ඇතුලේ ඔය හැම જાතියකම චරිත මට මුණ ගැහිලා තියෙනවා. ඔය හැම જાතියකම මිනිස්සු. ඒකනේ මම මිනිස්සු හොඳයි නරකයි කියලා වර්ග කරන්නේ නැත්තේ. හොඳ මිනිස්සු නරක මිනිස්සු කියලා කෙලෙස් සහිත කිසි කෙනෙක් මම වර්ග කරන්නේ නැහැ. මා විශ්වාස කරන්නේ කෙලෙස් සහිත සියලු දෙනාගේම හොඳයි නරකයි දෙකම තියෙනවා කියලා. හරි හොඳයි හරි නරකයි එහෙම කියන්න බෑ. කොටින්ම අපි එහෙම ළඟින් ආශ්‍රය නොකර අපි මිනිස්සුන්ට චරිත සාතික දීම කොච්චරනම් ඛේද වාචකයක්ද? එහෙම කරන්න බෑ. මොකද පේන මිනිස්සු නෙමෙයි ඇත්ත ජීවිතේ ඉන්නේ. ඇත්ත ජීවිතේ ඉන්නේ වෙනමම જાතියක මිනිස්සු. වෙනමම වර්ගයක මිනිස්සු. පැවිද්දෙක් වීම නිසා ඇත්තටම ලෝකේ ඉන්න විවිධ මිනිස්සුන්ගේ ස්වභාවයන් අවබෝධ කරගන්න ලැබුණ ඔවුන්ට විවෘත වීම නිසානේ. ඔවුන්ට විවෘත වීම නිසා. ඔවුන්ට කතා කරන්න ඉඩ දීම නිසා. ඉතින් එහෙම මසුරු ගති තියෙන කෙනෙක් කවදාවත් තමන්ගේ සැමියාගේ පරිත්‍යාගශීලීකම, තමන්ගේ සැමියාගේ ත්‍යාගශීලීකම ඉවසනවද? නැහැ. ඒකද රණ්ඩුම ඇති වෙන්නේ කාට හරි යමක් දීලා කියන කාරණාව මත. ඉතින් ඊට පස්සේ වෙන්නේ මොකක්ද? පරිත්‍යාගයට කැමති කෙනා, දීලා අතහුරු කරගෙන තියෙන කෙනා, කෙලෙහි ගුණයක් තියෙන කෙනා, එයා බිරිඳක් නිසාවත් සැමියෙක් නිසාවත් තමන්ගේ පරිත්‍යාගශීලීකම නැති කරගන්නේ නැහනේ. ඇත්තටම කියනවා නම් නැති කරගන්න ඕනිත් නැහනේ. තමන්ගේ පරිත්‍යාගශීලීකම, තමන්ගේ ත්‍යාගවන්තකම බිරිඳක් නිසාවත් සැමියෙක් නිසාවත් දරුවෝ නිසාවත් අම්මා තාත්තා නිසාවත් ගුරුවරයා නිසාවත් ශිෂ්‍යයා නිසාවත් තමන්ගේ ගුණයක් නැති කරගන්න ඕනද? එහෙම තමන්ගේ ගුණ නැති කරගෙන මේ පංචස්කන්ධ තියාගන්න ඕනද? ඒවා රැකගන්න කියලා තමන්ගේ ගුණ නැති කරගන්න ඕනද? හොඳට හිතන්න. ඉතින් මිනිස්සු බොහෝ අය නොහොල්මනේ තමන් කරන පින්කම් කරනවා. තමන්ගේ යහපත් දේවල් මිනිස්සු කරගෙන යනවා. කියන්නේ නැහැ ඊළඟට. ඊළඟට වෙන්නේ මොකක්ද? ගෙදරට හොරෙක් වෙනවා. ගෙදරට කපටිකම් කරන මිනිස්සෙක් වෙනවා. එතෙන්ටපත් කරන්න එපා ඔබත් එක්ක ජීවත් වෙන අය. ඔබේ බිරිඳ එයාගේ අම්මා තාත්තට, නෑදෑයෙකුට, වෙනත් ධනකට පිනකට යමක් දෙන එකට හිංසා කරන්න එපා මසුරු කමෙන්. එතකොට වෙන්නේ ඔබගේ බිරිඳට කරන හිංසා එක්ක අය හොරෙන් කපටි විදියට ඒ විදියට හැසිරෙන්න පටන් ගන්න පුළුවන්. ඔබේ සැමියාට ඒ දේ කරොත් ඔබේ සැමියා ඔබට බොරු කරමින් නේද? වංචා කරමින්
කපටිකම් කරමින් තමන්ගේ යහපත්කම පවත්වා ගන්නට එයා වීරිය කරන්න පුළුවන්. මොකක්ද එතකොට අත් වෙන ඉරණම? ඒ gedara තියෙන සතුට මොකක්ද එතකොට? ඔක්කොම රංගපෑමකට යට වෙලානේ එතකොට. ඔක්කොම බොරුවක් ඇතුලේනේ. නේ. ඔක්කොම බොරුවක් ඇතුලේ, වංචාවක් ඇතුලේ මිනිස්සු රංගපාමින් නළුවෝ වගේ එක ගයක් ඇතුලේ ඉන්නවනේ. ඒ ජීවිතය ඒකුවේ සැමියා සිල්වත් බිරිඳ දුසිල්වත්, සැමියා පරිත්‍යාගශීලී බිරිඳ මසුරුයි, සැමියා කාරුණිකයි ප්‍රිය වචන කතා කරනවා, බිරිඳ ආක්‍රෝෂ පරිභව කරන, නිന്ദා අපහාස කරන, අවමන් කරන, පහත් කරන වචනෙන් එහෙම ජීවිතයක් ගෙවනවා. ඒ ජීවිතය දෙවියෙක් මල ප්‍රේතියෙක් එක්ක ඉන්නවා වගේ. දෙවියෙක් මල ප්‍රේතියක් එක්ක එකට ජීවත් වෙනවා වගේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඒක අවාසනාවන්ත ජීවිතයක්. ඒක අවාසනාවන්ත සම්බන්ධකමක්. ඒක බොහෝම දුක පිරුණු, අසහනය පිරුණු, අසතුට පිරුණු සම්බන්ධකමක්. ඒ gedara දරුවෝ පවා වික්ෂිප්තයි. එවැනි අම්මා එකාන්තක තාත්තා තවාන්තක ඉන්නකොට ඒ දරුවෝ පවා වික්ෂිප්තයි. කවුද තෝරගන්නේ කියලා, කාගේ පාරේද යන්නේ කියලා දරුවෝ පවා වික්ෂිප්තයි. දරුවෝ පවා සම්පූර්ණයෙන්ම අර්බුදයකට යනවා. එයි දෙන්නගේ අදහස්, ආකල්ප, සිතුම් පැතුම් 100% කිසිම කෙනෙකුගේ ආකල්ප, අදහස්, හැසිරීම් සමාන වෙන්නේ නැහැ. ඒත් මේ අවම කොන්දේසි ටිකක් තියෙන්න එපා. ඇයි ඒ ගෙදර බලාගෙන හැදෙන තව ළමයි ඉන්නම නම් පරිත්‍යාගශීලීකම ගැන එක අදහසක් ගෙදරක තියෙන්න ඕනේ. දුරාචාරවත් බව හෝ සදාචාරවත් බව සම්බන්ධව එක අදහසක් තියෙන්න ඕන. එක අදහසක්. එක්කෙනෙක් දුසිරිත අගය කරනවා, අනිත් එක්කෙනා දුසිරිත ප්‍රතික්ෂේප කරනවා. ළමයි මොකක්ද තෝරන්නේ? ළමයි කවුරු දිහා බලන්ද හැදෙන්නේ? ළමයින්ට එහෙම ලොකු ඥානයක් තියෙනවද නේ? ළමයින්ට එහෙම ලොකු ඥානයක් තියෙනවද තෝරගන්න අම්මා හරි මෙතන අම්මත් එක්ක තමයි වැඩ කරන්න ඕන නෑ. ළමයි බොහෝ වෙලාවට තෝරන්න පුළුවන් Tamanට වාසි කරදර අඩු ජීවිතේනේ. Tamanට ලාභ තැන තෝරන්න පුළුවන්. එතකොට ළමයි කපටි වෙනවා. ළමයි හොඳ තෝරනවා වෙනුවට නරකෙන් අයින් වෙනව වෙනුවට ළමයි හොඳද නරකද කියන කතාවට වඩා ඒ වගේ ගෙදරක ළමයි අවස්ථාවාදී වෙන්න පුළුවන්. අම්මා ගාව එක චරිතෙකුත් තාත්තා ගාව තව චරිතෙකුත් රංගපාන්න ඒගොල්ලෝ පටන් ගන්න පුළුවන්. එතකොට අන්තිමට අමු අවස්ථාවාදී දරුවෙක් ඒ ගෙදරින් ටිකෙන් ටික සමාජයට දායාද කරමින් ඉන්නවා. ඊළඟට සමාජයට බයිනවා. සමාජයේ හරි අවස්ථාවාදියෝ ඉන්නේ. වංචනිකයෝ ඉන්නේ. ඉතින් එහෙම ගෙවල් වලින් එළියට එන්නේ කවුද? වංචනික අවස්ථාවාදී මිනිස්සු තමයි එහෙම ගෙවල් වලින් එළියට එන්න පුළුවන්. ඇහැට පේන්නේ එක නම්, කනට ඇහෙන්නේ එක නම්, දැනෙන්නේ එක නම්. එතන පැවැත්ම වෙනුවෙන් ඒ අවස්ථාවාදීකම ජීවිතේ බවට පත් කරගත්ත ළමයානේ එයාගේ මුළු ජීවිතේම ඒක දර්ශනීය දැක්ම වෙන්න පුළුවන්. බුද්ධිමත්ව හිතා. තමන් වැරදියට තමන්ගේ ජීවිතේ කටයුතු කරොත් ඒකෙන් තමන් විතරක් නෙමෙයි අඳුරු වෙන්නේ. තමන් විතරක් නෙමෙයි අඳුරු වෙන්නේ. තමන්ගේ මුළු ජීවිතේ වටා ගැට ගැහිලා ඉන්න හැමෝගෙම ජීවිත ඒකෙන් අඳුරු වෙන්න පටන් ගන්නවා. මතක තියාගන්න. ඒ කලුවරට කවුරුත් අහු වෙනවා. කවුරුත් අහු වෙනවා. ඒකයි මේවා තේරුම් අරගෙන ජීවත් වෙන්න කියලා යෝජනා කරන්නේ. දැන් 3 දෙනෙක් ඉගෙන ගත්තා. 3 දෙනෙක් යන මිනිස්සුනේ ලෝකේ සම්බන්ධකම් 3ක්. පළවෙනි සම්බන්ධකම මල ප්‍රේතේකුයි මල ප්‍රේතියකයි ඉන්නා වගේ මල මිනි දෙකක්. මරුණු දෙන්නෙක් එකට ඉන්නා වගේ. දෙවෙනි සම්බන්ධකම
දේවතාවියෙකුයි මල ප්‍රේතයෙකුයි ඉන්නවා වගේ. තුන්වෙනි සම්බන්ධකම නේද? තුන්වෙනි සම්බන්ධකම දේවතාවෙකුයි මල ප්‍රේතියෙක් එකට ඉන්නවා වගේනේ. සිව්වන සම්බන්ධකම තථාගතයන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා ඔබට සමහර තැනක් ඉන්න පුළුවන් දෙදෙනම සදහැතිව දංකලුව සීල සංයම ඇතිව දහම්නි සිට දිවි වටනාහු වෙද්ද ඒ අඹු සැමුහු උනුනට ප්‍රියංවද වෙත්. මොකක්ද? දෙන්නම ශ්‍රද්ධාවන්තයි, දෙන්නම සීලවන්තයි, දෙන්නම ඡාගවන්තයි, දෙන්නම ප්‍රඥාවන්තයි. එක සමානව සීලය ආරක්ෂා කරගෙන එකිනෙකා වෙනුවෙනුත් ආගමේ ධර්මයේ උගන්වන සීලයත් එකිනෙකා වෙනුවෙන් රැකිය යුතු ප්‍රතිපත්තිත් සමානව ආරක්ෂා කරනවා. දෙන්නම එක විදියට හොඳ නරක විශ්වාස කරනවා. යහපත අයහපත විශ්වාස කරනවා. පිළිගන්නවා. ඒ පිළිබඳව අවබෝධකින් ඉන්නවා. දෙන්නම ගුණධර්ම පිළිබඳව පිළිගැනීමක් තියෙනවා. සාරය අසාරය ගැන අදහසක් තියෙනවා, විශ්වාසයක් තියෙනවා. ඒ හින්දාම දෙන්නම දම්පැන් දෙනවා, අන් අයට උපකාර කරනවා, ශක්ති ප්‍රමාණයෙන් අනුන්ගේ ජීවිතවලට තමන්ගේ සහයක් දෙනවා. ඒ විතරක් නෙමෙයි, ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන ඒ දෙදෙනා එකට ජීවත් වෙනවා. ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරගෙන. ඒ වගේ අයගේ ජීවිත භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ දේවතාවියක් එකට ජීවත් වෙනවා වගේ ප්‍රියං වදා කියලා කිව්වනේ. බොහොම වාසනාවන්ත ජීවිත, තෘප්තිමත් ජීවිත. එවැනි ජීවිතයක් ගෙවන්න හැමෝටම පුළුවන්. ඕනේ කරන්නේ නේද? ඕනේ කරන්නේ අවබෝධය. ඕනේ කරන්නේ තේරුම් ගැනීම. ඕනේ කරන්නේ කැපකිරීම කරන්නට කැමති කමනේ. ඕනේ කරන්නේ දේවල් කැපවෙන්න පුළුවන් වෙන්න ඕන. අතහරින්න සූදානම් වෙන්න ඕන. දරා ගන්නට සූදානම් වෙන්න ඕන. අවබෝධ කරගන්න කැමති වෙන්න ඕන. අගය කරන්නට කැමති වෙන්න ඕන. ඒ දේවල් එක්ක තමයි ඒ තෘප්තිමත් වාසනාවන්ත ජීවිතය ලැබෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ විදියට ජීවත් වෙන දෙදෙනෙකුට මතක තියාගන්න මේ භවය විතරක් නෙමෙයි යහපත් වෙන්නේ. ඒක ගැන කියනවා මෙලොව සමාන සීල වෘත ඇති ඒ දෙදෙන දහම් පුරා සතුටු වූාහු දෙව්ලොවදී කාම සම්පත් කැමති වන්නාහු මුදිත වෙත්. එකුවේ මේ දෙදෙනා එකටම මේ ලෝකේ යහපත්ව ජීවත් වෙලා ධර්මයේ පුහුණු වෙලා ගුණධර්ම වඩලා සීලාදී දේවල් සමානව රැකලා දෙවිවරු වෙලා ඉපදිලත් එකට ජීවත් වෙනවා. සතුටු සිත් ඇතිව දිව්‍ය ලෝකයේදී ජීවත් වෙනවා. සුගතියේදී ජීවත් වෙනවා. කොතනක ඉපදුනත් ඒගොල්ලෝ අතර අවංකකම, සීලය, කැපකිරීම, තේරුම් ගැනීම, පරිත්‍යාගශීලී බව, මේ දේවල් කොයි භවයේ ඒ ඇත්තෝ ඉපදුනත් එකිනෙකා කෙරෙහි දකින්ට ලැබෙනවා. වාසනාවන්ත ජීවිතත් වෙනවා. ඒ නිසායි ඔබට තථාගත ධර්මයේ යෝජනා කරන්නේ දේවතාවියක් එක්ක එකට ජීවත් වෙනවා වගේ යහපත්ව ජීවත් වෙන්න ඔබේ හිත ප්‍රගුණ කරගන්න කියලා. ඔබේ හිත පුහුණු කරගන්න කියලා. අද මේ දේශනාව ඔබට ලස්සන ජීවිතයක්, පින්වන්ත ජීවිතයක් මෙලොවදී විතරක් නෙමෙයි ඔබේ ආදරණීයයා සංසාර ගමනේදීත් බොහොම උදාාර ලෙස හමුවෙන්න පුළුවන්, හමුව එක්ව ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් ගත කරන්නට මේ දේශනාවේ ධර්මකාරණා තථාගතයන් වහන්සේ වදාළ උදාාර ගුණ ධර්ම ඔබට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒව ප්‍රගුණ කරගන්න කියලා මම මෙත් සිතින් ඔබට යෝජනා කරනවා. මෙත් සිතින්. ඉතින් අද දවසේ
තාම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම සිත කළේ තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාගේ ජන්මදිනය වෙනුවෙන්. ඒ තස්මේනියා නගරේ, ඔස්ට්‍රේලියාවේ තස්මේනියා නගරේ ජීවත් වෙන ශ්‍රීලාල් රත්නායක මහත්මාණන්ගේ අදට යෙදෙන ජන්මදිනය වෙනුවෙන් එතුමාගේ ආදරණීය බිරිඳ මේ පින්කමට ආරාධනා කරන්නට යෙදුණා පූර්ණිමා වනසිංහ මහත්මිය. එතුමිය තමයි බොහොම ශ්‍රද්ධාවෙන් දායකත්වය අරගෙන මේ උතුම් පින්කම මේ විදියට සංවිධානය කරගත්තේ. එතුමියගේ කල්යාණ මිත්‍ර පවුලක පින්වතුන්, මගේ සමීප සොහොයුරෙක් සහ සොහොයුරියක් සිඩ්නි නුවර ජීවත් වෙන අපේ තිස් අයියත් ඒ රෝසක්කත් ඒ දෙදෙනා මාර්ගයෙන් තමයි මේ උතුම් පින්කමට කටයුතු සම්පාදනය කරගත්තේ. ඉතින් මේ පින්කමෙන් රැස් කරගත්ත සියලුම පින්කුසල් දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම, ශක්තිය ශ්‍රීලාල් රත්නායක මහත්මයාට ලැබේවා. ඔබතුමා නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, දීර්ඝ ආයුෂ උදා කර ගනිත්වා. ඔබතුමාට සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන වාසනාවන්ත උපන් දිනයක් වේවා. ඒ වගේම දෙපාර්ශවයේම සුජීවත්ව සිටින ආදරණීය මව්පියන් විජේසිංහ පියාණන්, දයාවංශ පියාණන්, සෝමාවතී මාතාව සහ චන්ද්‍රාවතී මාතාවටත් පවුලේ සියලුම සහෝදර සහෝදරියන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා, සිතක් ශාන්තියක්ම වේවා. විශේෂයෙන්ම පින්කම සම්බන්ධීකරණය කරපු ඒ තිස්ස මහත්මාණන් ඇතුළු කොට ඒ පවුල්වල සියලු දෙනාටත්, බණහපු බුද්ධ පුතුන් අපේ ශ්‍රාවක පිරිසටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් කරදර දුරු වේවා, පාදක දුරු වේවා, යහපත උදා වේවා, නිදුක්ව නිරෝගීව සුවපත්ව ජීවත් වෙන්න දෙවියෝ උපකාර කරත්වා. උතුම් දෙවිවරු මේ පින්බලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ පූර්ණිමා නෝනා මහත්මිය නමින්, ශ්‍රීලාල් රත්නායක මහත්මයා නමින් දෙපාර්ශවයේම මියගිය අත්තම්මලා සියල්ල ඇතුළු කොට සියලු ඥාතීන්ට, බණ අහපු ඔබේ නමින් මිය කියපු සියලුම ඥාතීන්ට මේ පින්වත් වේවා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබේ අපේ ඥාති හිත මිත්‍රාදීන් මේ පින් කුසල් බෙලෙන් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ශ්‍රීලාල් රත්නායක මහත්මයාටත් නෝනා මහත්මියටත් ඒ මව් දෙමව්පියන්ටත් බණ අහපු ඔබටත් අප හැම දිනාටම විශේෂයෙන්ම මේ උතුම් පින් කටයුතු සිද්ධ කරමින් මගේ අධ්‍යාපන කටයුතු සිද්ධ කරගෙන මේ ජපානයේ වැඩ වාසය කරන්නට මහෝපකාරී වෙන අපේ සහෝදර කනගව සුගත භාවනා මධ්‍යස්ථානය, ෆුජි සුගත සෙනසුන සහ කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානයන් නිර්මාතෘ හුරුළුනික වැවේ සුදම්ම සාමිවහන්සේටත් මා සමගම මේ සේනාසනයේ වැඩ සිටින සේනාසනාධිකාරී අතිපූජනීය අම්පිටිය සද්ධාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම බණ දේශනාව ශ්‍රවණය කරන්නට සම්බන්ධ වුණු ස්වාමීන් වහන්සේලාටත් ඔබටත් උපදින හැම භවයකමත් මේ භවය පුරාමත් සත්පුරුෂ ඇසුරම ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. සද්ධර්මයේ මසමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන මෙලොව පරලොව වාසනාවන්ත කරගන්නටත් ඉක්මන් භවයකදී නිවන් දකින්නටත් මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරම්ති තී. බුද්ධ පුතුන් මුහුණු පොත සමග ඒ වගේම බුද්ධ පුතුන් YouTube නාලිකාව සමග එකතු වෙලා මේ සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා තව පිරිසකට ශ්‍රවණය කරන්නට මේ දේශනාවන් හුවමාරු කරලා ෂෙයා කරලා ඔබත් ධර්ම දානමය පිනක් අත් කරගත්තා. ඒ පින ඔබ හැම දිනාට මෙලොව පරලොව නිවන පිණිසම උපකාර වේවා. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. साधु साधु साधु।